සර්ණයි සියලු දෙනාටම අද 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 16 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 8ට ආරම්භ කරන අංගුත්තර නිකාය සූත්‍ර දේශනාව අතිපූජනීය සලාවේ සුමනතර ස්වාමීන් වහන්සේ ධර්ම භාවට වැඩම කර තියෙනවා තන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි මේ ස්ක්‍රීන් එකක් ගියා මේ මාව ඇහෙනවද ඇහෙනවා ස්වාමීන් වහන්සේ ස්ක්‍රීන් එකක් නෑ මට මේ කැඩෙන්නේ ඒක පැහැදිලිව ඇහෙන්නේ නැහැ අපේ හම්දුරනේ තෙරුවන් සරණයි ඒක තමයි ගොඩක් ඉන්න මට මේ කවරේජ් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් දැන් ඇහෙනවද එමයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා ගාථාව සජ්ජායනා කරමු විචින්ත මතේ ගම්බීර මනන්ත ණය මන්දිතං පඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපීතාරන්ත සේතා මංජෙන්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං සාදු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපේ ආරම්භ කරනවා අපේ දහම් පන්තිය අද අපිට નિયમિતව තිබෙන්නේ අංගුත්තර නිකාය පාඩම 1 2 4 1 සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාත පාළියේ සමන වග්ගයේ පළමුවෙනි සූත්‍රය සමන සුත්තං එහෙම නැත්නම් සමන කරණීය සූත්‍රය තීනිමානි භික්කවේ සමනස්ස සමනියානි සමන කරණීයානි කතමානි තේනි අධිසීල සික්ඛා සමාදානං අධිචිත්ත සික්ඛා සමාදානං අධිපඤ්ඤා සික්ඛා සමාදානං ඉමානිකෝ භික්කවේ තීනි සමනස්ස සමනියානි සමන කරණීයානි තස්මාතීහ භික්කවේ ඒවං සික්ඛිතබ්බං
තිබ්බෝනෝ චන්தோ භවිස්සති අදි සීල සික්ඛා සමාදානේ තිබ්බෝනෝ චන්தோ භවිස්සති අදි චිත්ත සික්ඛා සමාදානේ අදි චිත්ත සික්ඛා සමාදානේ තිබ්බෝනෝ චන්தோ භවිස්සති අදි පඤ්ඤා සික්ඛා සමාදානේති එවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති පඨමං මෙහි දක්වනවා ශ්‍රමණේකු විසින් කළ යුතු කාර්ය තුනක් තියෙනවා කියලා. සමනස්ස කිව්වේ ශ්‍රමණේකුට අයත් කියන එක. ඒවා මොනවද? අදි සීල ශික්ෂා සමාදානය, අදි චිත්ත ශික්ෂා සමාදානය සහ අදි ප්‍රඥා ශික්ෂා සමාදානය කියන තුන. මහණෙනි, මහණුන්ට අයත් මහණුන්ගේ කටයුතු තුන මෙන්න මේවා කියනවා. එහෙයින් මෙහිලා ඔබ මෙසේ පුහුණු විය යුතුයි. කොහොමද? අදි සීල ශික්ෂා සමාදානයේහි අපගේ බලවත් කැමැත්ත වන්නේය කියලා හිතලා හික්මෙන්ට ඕනේ. අදි සීල ශික්ෂා සමාදානයේ අපගේ බලවත් කැමැත්ත වන්නේ අදි චිත්ත ශික්ෂා සමාදානයේහි අපගේ බලවත් කැමැත්ත වන්නේ අදි ප්‍රඥා ශික්ෂා සමාදානයේ අපගේ බලවත් කැමැත්ත වන්නේ කියලා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් පිළිබඳව ඡන්தோ කියලා කිව්වේ බලවත් කැමැත්ත. එතන ඡන්தோ කියන්නේ කත්තු කම්මතා කුසල ඡන්දය. කුසල් කරනු කැමැත්ත ඇති කරගන්න ඕනේ ශික්ෂාවන් පිළිබඳව කියන එකයි කියන්නේ. ඊළඟට ගද්රභ සූත්‍රය. සේයතාපි භික්කවේ ගද්රභෝ ගෝගණං පිට්ටිතෝ අනුබන්ධෝ හෝති අහම්පි තස්සන තාදිසෝ වන්නෝ හෝති සේයතාපි ගුන්තං න තාදිසෝ සරෝ හෝති සේයතාපි ගුන්නං න තාදිසං පදං හෝති සේයතාපි ගුන්නං සෝ ගෝගණං යේව පිට්ටිතෝ අනුබන්ධෝ හෝති අහම්පි ධම්මෝති ඒව මේවංකෝ භික්කවේ ඉදේකච්චෝ භික්ඛු සංඝස්ස පිට්ටිතෝ අනුබන්ධෝ හෝති අහම්පි භික්ඛූති තස්සන තාදිසෝ ඡන්தோ හෝති අදි සීල සික්ඛා සමාදානේ සේයතාපි අඤ්ඤේ සම්භික්ඛුනෝ නතාදිසෝ ඡන්தோ හෝති අදි චිත්ත සික්ඛා සමාදානේ සේයතාපි අඤ්ඤේ සම්භික්ඛූනං තාදිසෝ ඡන්தோ හෝති අදි පඤ්ඤා සික්ඛා සමාදානේ සේයතාපි අඤ්ඤේ සම්භික්ඛූනං සෝ භික්ඛු සංඝේව පිට්ටිතෝ අනුබන්ධෝ හෝති අහම්පි භික්ඛූති තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අදි සීල තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අදි චිත්ත සික්ඛා සමාදානේ තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අදි පඤ්ඤා සික්ඛා සමාදානේති ඒවං හෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති. එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගව රැලක් තියෙනවා කොටලුවේ. එහෙම නැත්නම් බූරුවෙන් මෙන්න මේ ගව රැල ඇතුළට ගිහිල්ලා කියනවා මමත් ගවයෙක් කියලා. මමත් ගවයෙක් කියලා මේ කොටලුවා ගවයෝ මැදට ගිහින් කියනවා. නමුත් ගවයාගේ වගේ ශරීරයේ කිසිම පැහැයකුත් ඔහුට නැහැ. ගවයාගේ වගේ ඔහුට ශරීරයේ කිසිම සටහනක් ඇත්තෙත් නැහැ. ගවයෙකුගේ මෙන් හඬකුත් ඔහුට ඇත්තේ නැහැ. ගවයෙක්ගේ මෙන් පාසලකුණුත් මේ අඩි සලකුණුත් ඔහුට ඇත්තේ නැහැ. නමුත් ඔහු මම ගවයෙක් කියලා ගව රැළ පසුපසා ලුහු බැඳ යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේවංකෝ භික්කවේ ඉදේ කච්චෝ භික්ඛු සංඝස්ස පිට්ටිතෝ අනුබන්ධෝ හෝති. අන්න ඒ වගේ මේ ලෝකයේ සමහර පුද්ගලයින් මම භික්ෂුවක් කියලා මම භික්ෂූන් වහන්සේ නමක් කියලා සැබෑ භික්ෂුන් වහන්සේලා පසුපස ලුහු බැඳ යනවා. නමුත් ඒ අයට
මේ ඒ අයට න තාදිසෝ චන්දෝ හෝති අදි සීල සික්ඛා සමාදානයි. ඒ අයට කිසිම අදි සීල ශික්ෂා සමාදානයක් නැහැ. අදි චිත්ත ශික්ෂා සමාදානයක් නැහැ. අදි ප්‍රඥා ශික්ෂා සමාදානයක් නැහැ. ඒ වගේම ඒ අය ඒකට කැමතිත් නැහැ. නමුත් ඒ අය මමත් භික්ෂුවක් කියලා භික්ෂු ප්‍රතිරූපය තුල ජීවත් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට පෙනී සිටිනවා කියලා කියන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තස්මාතිහ භික්කවේ ඒවං සික්ඛිතබ්බං. ඒ නිසා මහණෙනි ඔබලා මෙන්න මේ විදියට හික්මෙන්න ඕන. කොහොමද? නොචන්දෝ භවි තිබ්බෝ නොචන්දෝ භවිසති අදි සීල සික්ඛා සමාදානේ තිබ්බෝ නොචන්දෝ භවිසති අදි චිත්ත සික්ඛා සමාදානේ තිබ්බෝ නොචන්දෝ භවිසති අදි පඤ්ඤා සික්ඛා සමාදානේ. ඒ නිසා ඔබලා අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි ප්‍රඥා ශික්ෂා සමාදානයේහි බලවත් කැමැත්ත ඇතිව සීල සමාධි ප්‍රඥාමේ අධි ශික්ෂාවන් හික්මවිය යුතුයි කියලා දේශනා කරනවා. ළඟට කෙත්ත සූත්‍රය තීනිමානි භික්කවේ කස්සකස්ස ගහපතිස්ස පුබ්බේ කරණීයානි කතමානි තීනි ඉද භික්කවේ කස්සකෝ ගහපති පටිකච්චේව කෙත්තං සුකට්ටං කරෝති සුමතිකතං පටිකච්චේව කෙත්තං සුකට්ටං කරිත්වා සුමතිකතං කාලේන බීජානි පතිට්ඨාපේති කාලේන බීජානි පතිට්ඨාපෙත්වා සමයේන උද්දකං අභිනේතිපි අපේනේතිපි ඉමානිකෝ භික්කවේ තීනි කස්ස ගහපතිස්ස පුබ්බේ කරණීයානි ඒවමේවංකෝ භික්කවේ තීනිමානි භික්ඛුස පුබ්බේ කරණීයානි ගතමානි තේනි අදි සීල සික්ඛා සමාදානං අදි චිත්ත සික්ඛා සමාදානං අදි පඤ්ඤා සික්ඛා සමාදානං ඉමානිකෝ භික්කවේ තීනි භික්ඛුස පුබ්බේ කරණීයානි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගෘහපති ගොවියන්ට පළමුවෙන් කළ යුතු වැඩ තුනක් තියෙනවා. ගොවිතැන් කරන්න කලින් පළමුවෙන් කළ යුතු වැඩ තුනක් තියෙනවා. මොනවද? පළමුවෙන්ම ගොවියා කුඹුර සාන්ට ඕනි. කුඹුර සාන ලද්දක් කරන්න ඕනේ. ඊළඟට කුඹුර හාලා කුඹුර පෝරු ගානවා කියලා දෙයක් කරනවා. මඩ පාග කැට පාග කුඹුර පෝරු ගානවා. පෝරු ගාන ලද්දක් කරන්න ඕනේ. ඊළඟට කුඹුර පළමුවෙන් සීසාලා දෙවනුව පෝරු ගාලා තෙවනුව බීජ වැපිරීම සිදු කරන්න ඕන සුදුසු කාලයට. ඊළඟට සුදුසු කාලයට වතුර බැඳීම් වතුර බැස්වීම ආදිය සිදු කරන්න ඕනේ. ඒවා තමයි පූර්ව කටයුතු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේලා විසිනුත් ශාසනයේ පළමුවෙන් කළ යුතු කරුණු තුනක් තියෙනවා. මොනවද? අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂාවන් සම්පූර්ණ කළ යුතුයි. ඒවා තුල හික්මිය යුතුයි කියලා දේශනා කරනවා. ඊළඟට විශාලා මහනුවරදි දේශනා කරපු සූත්‍රයක්. ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහවනේ කූටාගාර ශාලායන් අතකෝ අඤ්‍යතරෝ වජ්ජි පුත්තකෝ භික්ඛු යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝසෝ වජ්ජි පුත්තෝ භික්ඛු භගවතෝ භගවන්තං ඒතද වෝච සාදිකමිදං භන්තේ දියඩ්ඨ සික්ඛාපද සතං අන්වද්ද මාසං උද්ධේසං ආගච්ඡති නාහං බන්තේ එත්ත සක්කෝමි සික්ඛිතුන්ති සික්ඛිස්සති පන ත්වං භික්ඛු තීසු සික්ඛාසු සික්ඛිතුං අදි සීල සික්ඛාය අදි චිත්ත සික්ඛාය අදි පඤ්ඤා සික්ඛායාති. මෙහි දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කරද්දී එක්තරා වජ්ජි පුත්තක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ළඟට එළඹ එකත් පසකට වෙලා මේ විදිහට පවසනවා. කොහොමද?
ස්වාමීනි අඩමසක් පමණ උදෙසනු ලබන 150ක් පමණ වන ශික්ෂාපදයන්හි හික්මෙන්නට මං අපොහොසත් වෙමි. කියනවා ස්වාමීනි මට මේ උපසම්පදා සීලයයි කෝටිය සංවර සීලය කියලා කියන්නේ. අනේ ස්වාමීනි මට නම් මේ සීලය තුල හික්මෙන්න බෑ කියනවා. මේ ශික්ෂාපද එතකොට තියෙන්නේ 150ක් විතරනේ. පස්සේ 227ක් තියෙන්නේ. එතකොට කියන මට මේ 150ක් විතර ශික්ෂාපදවල මට නම් හික්මෙන්න බෑ. ඒ නිසා මම ශාසනයෙන් ඉවත් වෙනවා කියලා සිහිපත් කරනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යතෝ කෝතම් බික්ඛු අදි සීලම්පි සික්කිස්සති අදි චිත්තම්පි සික්කිස්සසි අදි පඤ්ඤම්පි සික්කිස්සසි තස්සතු ඉහම් බික්ඛු අදි සීලම්පි සික්කිතෝ අදි චිත්තම්පි සික්කිතෝ අදි පඤ්ඤම්පි සික්කිතෝ රාගෝ පහිස්සති දෝසෝ පහිස්සති මෝහෝ පහිස්සති සෝතං රාගස්ස පහනා දෝසස්ස පහනා මෝහස්ස පහනා අයං අකුසලන්න කරිස්සසි යම් පාපන්න තෙවිසතියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔය අංක දාගෙන ඉන්න 150ක් විතර මෙතන දැන් කියන ඔය ශික්ෂාපද ඔක්කොම පැත්තකට දාන්න. ඒවා එක එක රකින්න ගියොත් ඒක හරි වෙහෙස කරයි. ඒ නිසා ඔබ අදි සීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්න. ඇත්තටම මෙතන කියන්නේ හිත දෙස බලමින් ජීවත් වෙන්න කියන එකයි කියන්නේ. හිත දෙස බලමින් ජීවත් වෙන කෙනා තුල අර සියලු ශික්ෂාපද ආරක්ෂා වෙනවා. ශික්ෂාපද දෙස බලමින් ජීවත් වෙන කෙනාට ඒ ශික්ෂාපද රැක ගන්න වෙහෙසටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මෙතන හිත දෙස බලමින් ජීවත් වෙන්න. එතකොට අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා ශික්ෂාවන් සම්පූර්ණ භාවයටපත් වෙනවා විතරක් නෙමෙයි. එවිට රාගය ප්‍රහීන වෙනවා, ද්වේෂය ප්‍රහීන වෙනවා, මෝහය ප්‍රහීන වෙනවා. රාග දෝෂ මෝහ ප්‍රහාණ වෙලා ඒ පුද්ගලයා අකුසල කරන්නේ නැහැ. පව් සේවනය කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අර සිවුරු දාලා මේ සීල් රකින්න බෑ කියලා සිවුරු දාලා යන්න හිටපු හාමුදුරුවෝ ඔක්කොම ශික්ෂාපදයකින් එක රකින්නක පැත්තකට දාලා හිත දෙස බලමින් හිත විතරක් රකින්න ලෑස්ති වුණා. තස්මාතිහ බික්කවේ ඒවං සික්කිතබ්බං තිබ්බෝ නෝ චන්දෝ ඊට පස්සේ අතකෝසෝ බික්කු අපරේණ සමයේන අදි සීලම්පි සික්ඛි අදි චිත්තම්පි සික්ඛි අදි පඤ්ඤම්පි සික්ඛි තස්සාදි සීලම්පි සික්ඛතෝ අදි චිත්තම්පි සික්ඛතෝ අදි පඤ්ඤම්පි සික්ඛතෝ රාගෝ පහි දෝසෝ පහි මෝහෝ පහි සෝ රාගස පහනා දෝසස පහනා මෝහස පහනා යං අකුසලං තණ්හා කාසි යං පාපං තංන අසේවීසි චතුත්ථා. ඊට පස්සේ උන්වහන්සේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥාවන් තුල සික්මිලා රාගය දුරු කළා, දෝෂය දුරු කළා, මෝහය දුරු කළා. රාගය දුරු කරපු නිසා, ද්වේෂය දුරු කරපු නිසා, මෝහය දුරු කරපු නිසා උන්වහන්සේ තුල අකුසල් වැඩුණේ නැහැ. උන්වහන්සේ පව් සේවනය කළේ නැහැ කියලා දේශනා කරනවා. සෙක්ක සූත්‍රය අතකෝ අඤ්ඤතරෝ බික්ඛු යේන භගවා තේන උපසංගමේ උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝකෝසෝ බික්ඛු භගවන්තං ඒතදවෝච සේකෝ සේකෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ සේකෝ හෝති इति සික්ඛති इति කෝ බික්ඛු තස්මා සේකෝති උච්චති කිංච සික්ඛති අදි සීලම්පි සික්ඛති අදි චිත්තම්පි සික්ඛති අදි පඤ්ඤම්පි සික්ඛති සික්ඛති इति කෝ භික්ඛවේ භික්ඛු තස්මා සේකෝති උච්චති ඉති සික්ඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ khයස්මින් පඨමඤ්ඤානං තතෝ අඤ්ඤා අනන්තර තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදිනෝ අකුප්පාමේ විමුක්තිති භව සංයෝජනක්ඛේති. මේකත් හරි ලස්සන සූත්‍රයක්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සේක පුද්ගලයා සේක කියලා භාවිතා කරන වචනයක් කොපමණකින්ද පුද්ගලයෙක් සේක භාවයටපත් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක්
හික්මෙනවා කියන අර්ථයෙන් තමයි සීක භාවයට පත් වෙන්නේ කියලා. එවිට නැවත උන්වහන්සේ විමසනවා කවරකින් හික්මෙන්න ඕනද සීක භාවයට පත් වෙන්න? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අදි සීලේහි, අදි චිත්තේහි, අදි ප්‍රඥාවේහි හික්මෙන කෙනා තමයි සීක භාවයට පත් වෙන්නේ කියලා. ආර්ය මාර්ගයේ පිළිපන් සීකයා හට පළමුවෙන් කෙලෙස් නැසන මාර්ගයේ පිළිබඳ ඥානය උපදිනවා. ඒ චතුරු මාර්ග ඥානයෙන් අනතුරුව තමයි අරිහත් ඵලයේ උපදින්නේ අසේක බවට පත් වෙන්නේ. තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදිනෝ මිදීමලත් ආදී ගුණ ඇතියහුට භව සංයෝජන නැසීමේදී මාගේ විමුක්තිය ස්ථීරව ලැබෙනවා කියනවා. වෙනස් කළ නොහැකි ඒ දේ. මොකද ඒ තුල ප්‍රත්‍යක්ෂ ඥානය පහළ වෙන නිසා. ඊට පස්සේ තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. ස්ක්‍රීන් එක නැතුව ගියා. දැන් පොතේ ස්ක්‍රීන් එක නම් නැතුව ගියා. මේ මං කියන එක ඇහෙනවද? ඇහෙනවා අපේ හාමුදුරනේ. ඇහෙනවා. තෙරුවන් සරණයි. අපේ මහත්තයා තව ටිකකින් පෙනෙන්න සලස්වයි ස්ක්‍රීන් එක. පඨම සික්ඛා සූත්‍රය සාධික මිදම් භික්කවේ දියත් සික්ඛා පද සතං අන්වද්ද මාසං උද්දේශං ආගච්ඡති යත්ත අත්තකාමෝ කුලපුත්තෝ සික්ඛන්ති තිස්සෝ ඉමා භික්කවේ සික්ඛා යත්තේතං සබ්බං සමෝදානං ගච්ඡති කතමා තිස්සෝ අදිසීල සික්ඛෝ අදිචිත්ත සික්ඛා අදිසීල සික්ඛා අදිචිත්ත සික්ඛා අදිපඤ්ඤා සික්ඛා ඉමා කෝ භික්කවේ තිස්සෝ සික්ඛා යතේතං සබ්බං සමෝදානං ගච්ඡති ඉද භික්කවේ භික්ඛු සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝ කාරී පඤ්ඤාය මත්තසෝකාරී සෝ යානිතානි කුද්ධානුකුද්ධකානි සික්ඛාපදානි තානි ආපජ්ජති තීපි උට්ඨා තීපි තංකිස්ස හේතු නහි මෙත්ත භික්කවේ අබ්බතා උත්තා යානිචකෝ තානි සික්ඛාපදානි ආදි බ්‍රහ්මචර්යකානි බ්‍රහ්මචර්ය සාරුප්පානි තත්ත දුව සීලෝ ච හෝති හිත සීලෝච සමාදාන සික්ඛති සික්ඛාපදේසු සෝ තින්නා සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මෙහි දේශනා කරනවා මහණෙනි තමාට හිත කැමති කුල පුත්‍රයෝ යම් ශික්ෂා පදයක හික්මෙද්ද එබඳු අඩමසක් පාසා උදෙසීමට එන 150ක් වූ ශික්ෂාපද සමූහය ඇතුළත් වන ශික්ෂාපද තුනකි. මේ අඩමසක් කියන්නේ මාසෙකට දවස් 15න් 15ට සාමාන්‍ය මේ භික්ෂුන් වහන්සේලා විනය උදෙසනවනේ සජ්ජායනා කරන උදෙසනවා. එතකොට මේ වෙද්දී ඒ දක්වා පනවලා තිබුණ ශික්ෂාපද 150ක් විතර. එතකොට ඒ දක්වනවා ඒ ශික්ෂාපද 150ක් වූ ශික්ෂාපද සමූහයම ඇතුල් වෙනවා කියනවා ශික්ෂා තුනකට. ඒ මොන ශික්ෂා තුනද? අදි සීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි ප්‍රඥා ශික්ෂාව. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලය සම්පූර්ණ කරන්නේ, සමාධිය ප්‍රමාණයකින් සම්පූර්ණ කරන්නේ, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් සම්පූර්ණ කරන්නේ වෙයි. ඔහු වඩාත් කුඩා ශික්ෂාපද පිළිබඳ වරදට පැමිණෙන්නේ ඒවායින් නැගී සිටින්නේ වෙයි. කුමක් නිසාද මහණෙනි? මෙහි මා විසින් නොහැකි බවක් නොකියන ලදී. බ්‍රහ්මචර්යාවට අවශ්‍ය ආදි බ්‍රහ්මචාරික ශික්ෂාපදවල නිත්‍ය සිල් ඇත්තේ, පිහිටි සිල් ඇත්තේ වෙයි. ශික්ෂාපදයන්හි
මනාව සමාදන්ව හික්මේ. ඔහු තෙවදෑරුම් සංයෝජන නැසීම හේතු කොටගෙන අපාගත නොවි ස්වභාවය පත් කොට ඇතිව නියත සම්බෝධිය පිහිටා කොට ඇති සෝතාපන්නෙක් බවට පත් වෙන්නේ කියලා සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. මෙතන මේ තියෙනවා සමාධිස්මින් මත්තසෝකාරි පඤ්ඤාය මත්තසෝකාරි කියලා. මොකක්ද හඳුරන්නේ? ඒ අර්ථය මොකක්ද අපේ හඳුරන්නේ? සමාධිස්මින් මත්තසෝකාරි කියන එක නේද? එහෙමයි. මත්තසෝකාරි පඤ්ඤාය. එතකොට මත්තසෝකාරි පඤ්ඤායකාරි මත්තසෝකාරි කියලා කියන්නේ පමණ දැනගෙන කරන්නා වූ. එතකොට හැමදේම කරන්න බෑ. නමුත් සියල්ල කිරීමට නොහැකි වුණත් කළ හැකි පමණ කරනවා ශික්ෂාපදවල. එතකොට අර කුඩා අනු කුඩා ශික්ෂාපද කියලා තියෙනවානේ. එතකොට අනු කුඩා ශික්ෂාපද සමහර ශික්ෂාපද අත්හැරෙන්න පුළුවන්. ඒවා සම්පූර්ණ 100% සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් සංයෝජන වලින් ඉක්ම ගිහින් එයාට සෝවාන් මාර්ග ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. එහෙමයි අපේ හඳුරන්නේ. තෙරුවන් සරණයි. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ සමාවෙලා මටත් මේක කියලා දෙන්න. ආදි බ්‍රහ්මචාරියක සීලය කියන්නේ මේ ආජීවාෂ්ටමක සීලේදී වගේ ඒ අට මේ ආදි බ්‍රහ්මක සීලය කියලා කියන්නේ අට සීලයක් චර්යාවට මුල්ලු මහා සීල ශික්ෂා පද 4 කියලා තමයි දක්වන්නේ අටුවාවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. 4යි නේද? 8ක් නෙවෙයි නේද? නෑ. ආදි බ්‍රහ්මචාරියක සීලය. හරි. බොහොම පින්. දරුවන් සරණයි. ඊළඟට දක්වනවා මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව සීලය සම්පූර්ණ කරන්නේ සමාධිය ප්‍රමාණයකින් සම්පූර්ණ කරන්නේ ප්‍රඥාවත් එක්තරා ප්‍රමාණයකින් සම්පූර්ණ කරන්නේ ඔහු කුඩා වඩාත් කුඩා ශික්ෂාපද පිළිබඳ වරදට පැමිණෙන්නේ ඒවායින් නැගී සිටින්නේ වේ. කුමක් නිසාද මහණෙනි මෙහි මා විසින් නොහැකි බවක් නොකියන ලද බ්‍රහ්මචර්යාවට අවශ්‍ය ආදි බ්‍රහ්මචාරික ශික්ෂාපදවල නිත්‍ය සිල් ඇත්තේ පිහිටි සිල් ඇත්තේ වේ ශික්ෂාපදයන්හි මනාව සමාදන්ව හික්මෙයි ඔහු තෙවදෑරුම් සංයෝජන නැසීම හේතු කොටගෙන අපාගත නොවි ස්වභාව කොට ඇති නියත සම්බෝධිය පිහිටා කොට සෝතාපන්නෙක් වන්නේ. එතකොට තවත් පුද්ගලයෝ ඉන්නවා ඒ අය දක්වනවා මහා මේ දැන් සමාධියක් ලොකු සමාධියක් සාමාන්‍ය සමාධියක් තුළ ප්‍රඥාව ගත්තහමත් සාමාන්‍ය එක්තරා ප්‍රමාණයකින් ප්‍රඥාව සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි යම් කිසි කුඩා සහ වඩාත් කුඩා ශික්ෂාපද ඒ අය අතරිනුත් බිඳෙන්න කැඩෙන්න පුළුවන්. හැබැයි සතර අපායට වැටෙන තරම් ඒ ශික්ෂාපද අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට තුන ශික්ෂාපද කැඩෙනවනේ. ඒ දන්නේ නැති ශික්ෂාපද පනවන ලද නොදන්න ශික්ෂාපද කැඩෙනවා. නමුත් ඒවා ආපත්‍ති වලින් පිරිසුදු වීමක් සිද්ධ වෙනවා. මේ ඒවා අපායගාමී වෙන්නේ නැහැ. එතකොට මෙතනත් දක්වනවා අපාගත නොවීම ස්වභාව කොට ඇතිව නියත සම්බෝධිය පිහිටි අනිවාර්යෙන් නිර්වාණයට පත් වෙනවා කියන එක ස්ථීර කරපු සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා කියලා කියනවා. මහණෙනි මේ ශාසනයේ භික්ෂු තෙමේ සීල සම්පූර්ණ කනක් වේ. තව එක්කෙනෙක් ඉන්න සමාධිය ප්‍රමාණයකින් සම්පූර්ණ කරන නෙවෙයි ප්‍රඥාවත් ප්‍රමාණයකින් සම්පූර්ණ කරන වේ. මේ ඔහු තුන් සංයෝජන නැසීම හේතුවෙන් රාග දෝෂ මෝහ තුනී බැවින් සකදාගාමි වේ. එකවරක් මෙලොවට පැමිණ දුක් කෙලවර කරයි. මේ ශාසනයේ භික්ෂු තෙමේ සීලේද සමාධියද පරිපූර්ණකාරී වේ. ප්‍රඥා ප්‍රමාණය සම්පූර්ණ කරන සුළු වේ.
ශික්ෂාපදයන්හි මනාව සමාදන්ව හික්මේ. ඔහු ඕරම් භාගීය සංයෝජන පහ නැසීම හේතුවෙන් ඕපපාතික වේ. එලොවෙන් පෙරලා නොයන ස්වභාව ඇත්තේ එහිදීම පිරිනිවන් පායි. ශාසනයෙහි භික්ෂුව සීල සමාධි ප්‍රඥාවද සම්පූර්ණ කරන්නේ වේ. ඔහු ආශ්‍රවක්ෂය හේතු අනාශ්‍රව වූ චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් ඉහතාත්මයෙහිම විශිෂ්ට ඥානයන් දැන පසක් කොට වාසය කරයි. මහණෙනි, මේ ආකාරයෙන් පදේශකාරී කොටසක් පුරන ලද පදේශකාරී ආර්ය පුද්ගලයා කොටසක් සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල දක්වා ලබලා පරිපූර්ණකාරී පුද්ගලයා, ඒ කිව්වේ සම්පූර්ණම රහත් භාවයට පත් වුණු පුද්ගලයා පරිපූර්ණ අර්ථය සිද්ධ කර ගන්නවා. මහණෙනි, මම ශික්ෂාපද වද නොවන්න, ශික්ෂාපදයෝ මෙසේ වද නොවන්නාහු යයි කියමියා. ඉතින් ওই විදිහට තමයි තිරුවන් සරණයි අපේ හඳුරන්නේ. මේ මෙතන මේ ඕරම් භාගීය සංයෝජන විදිහට සිංහල පැත්තේ යොදලා තියෙන සිංහල තේරුම් විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. වැරදි. ඒක තමයි නේද? මේ ඕරම් භාගීය සංයෝජන කිව්වේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කාමරාග පටිග කියන පහ. එතකොට උද්ධම් භාගීය සංයෝජන කිව්වේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන පහ. එහෙමයි. ආපහු ඒ වගේ සූත්‍රය තියෙනවා ද්විතීය සික්ඛා සූත්‍රය. සාධික මිදම් භික්කවේ ධ්‍යාට සික්ඛාපද සතං අන්වද්දමාසං උද්දේශං ආගච්ඡති යත්තත්තකාම කුලපොත්තෝ සික්ඛති තිස්සෝ ඉමා භික්කවේ සික්ඛා යත්තේතං සබ්බං සමෝධනං සමෝධානං ගච්ඡති කතමා තිස්සෝ අධිසීල සික්ඛා අධිචිත්ත සික්ඛා අධිපඤ්ඤා සික්ඛා ඉමා කෝ භික්කවේ තිස්සෝ සික්ඛා යතේතං සබ්බේ සමෝධානං ගච්ඡති. මහණෙනි, තමාට හිතකාමී කුල පුත්‍රයෝ යම් ශික්ෂාපද රකිත්නම් අඩමසක් පාසා උදෙසුණු ලබන 150කට අධික එම ශික්ෂාපද සියල්ල සංග්‍රහ වන ශික්ෂාපද තුනක් ඇත. කියන්නේ ප්‍රාතිමෝක්ෂයේ අපි සජ්ජායනා කරන උදෙසන ශික්ෂාපද තුනක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ අඩමසකට වරක් ඒ ශික්ෂාපද උදෙසන්න කියලා දේශනා කරලා තියෙන. උදෙසීම කියලා කියන්නේ ඒවා සජ්ජායනා කරන භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ප්‍රාතිමෝක්ෂ සජ්ජායනාව සිදු කරනවා. එතකොට නැවත ශික්ෂාපද පිළිබඳ ආවර්ජනයක් සිදු වෙනවා. ශික්ෂාපද පිළිබඳව ආවර්ජනයක් සිදු වෙනවා. එතකොට මේ නැවත සීලය පිළිබඳව මේ සිහියක් පිහිටුවීම සිදු වෙනවා. එතකොට දක්වනවා මේ 150කට අධික ශික්ෂාපද ගත්තහම ඒවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා යන ශික්ෂාපද ඇතුළතයි තියෙන්නේ කියලා. මහණෙනි, මේ ශාසනයේ භික්ෂුත්වයේ සීලය සම්පූර්ණ කරන්නේ වේ. සමාධිය සම්පූර්ණ කරන්නේ වේ. ප්‍රඥාවද ප්‍රමාණයකට සම්පූර්ණ කරන්නේ වේ. ඔහු ත්‍රිවිධ සංයෝජන නැසීම හේතුවෙන් සත්වාරයක් දෙවියන් අතරත් මිනිසුන් අතරත් සැරිසරා දුක් කෙලවර කරයි. සත්තකත්තු පරම වේ. ඔහු තුන් සංයෝජන නැසීම හේතුවෙන් භව දෙකක් හෝ තුනක් සැරිසරා දුක් කෙලවර කරන කෝලංකෝල භවයෙන් භවයට යන, කෝලංකෝල කියන්නේ භවයෙන් භවයට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එකම මිනිසත් භවක් ලබා දුක් කෙලවර කරන්නේ ඒක බීජ වේ. රාග දෝෂ මෝහ තුනී බැවින් එක්වරක්ම මෙලොවට අවුත් දුක් කෙලවර කරන්නේ සකදාගාමි වේ.
එතකොට සකදාගාමී පුද්ගලයාට දක්වනවා මෙතන මේ ඒක බීජ කියලා. මෙලොවට ඔහු ඕරම්භාගිය සංයෝජන පහ නැසීම හේතුවෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. සංස්කාර පරිනිබ්බායි වෙයි. අසංකාර පරිනිබ්බායි වෙයි. උපහච්ච පරිනිබ්බායි වෙයි. අන්තරා පරිනිබ්බායි වෙයි. ඔහු ආශ්‍රවක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය මේ ආත්මේ හිම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කරයි. මහණෙනි, මෙසේ කොටස් සම්පූර්ණ කරන පුද්ගලයා කොටසක් ලබයි. පරිපූර්ණකායී පුද්ගලයා පරිපූර්ණාර්ථය ලබයි. මහණෙනි, මේ ශික්ෂාපද වද නොවේ යයි මම ප්‍රකාශ කරමි. ඒ වගේම තමයි තතිය සික්ඛාපද සූත්‍රයත්. තිරුවන් සරණයි අපේ හඳුරන්නේ. ඔව්. මේ කෝලං කියන අර්ථය අපේ මේ පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේ අර්ථ දක්වලා තියෙනවා. මේ සෝතාපන්න මේ කියන්නේ අපායගාමී නොවි මාර්ගයටපත් වෙච්ච සම්බෝධිය පිහිටපු කෙනෙක් විදිහට තමයි අර කෝලංකෝල කියලා කියන්නේ කුලයෙන් කුලයට යන අර්ථය. කෝලංකෝලෝ කියන්නේ කුලයෙන් කුලයට යන. එතකොට කුලයෙන් කුලයට යන්නේ බව 7කට මෙහා කාලයක්නේ. ඒ බව 7කට මෙහා කාලය අපායගාමී නොවි කුලයෙන් කුලයට යන අර්ථයයි කියන්නේ. එතන අර්ථ දක්වලා තියෙන භව දෙකක් හරි තුනක් හරි අර මේ සැරිසරලා ඒක කෙලවර කරන දුක කෙලවර කරලා කියන අර්ථය නේද? එහෙමයි හැමදෙරෝනේ නේද? ඔව් ඔව් ඔව්. හොඳයි, තෙරුවන් සරණයි. ඊට පස්සේ සූත්‍රය දක්වන්නේ මහණනි, තමාට හිතකාමී පුද්ගලයා කුල පුත්‍රය යම් ශික්ෂාපදයක් රකින්නේ නම් ඒවත් අඩමසකට වරක් උදෙසනවා 150කට අධික එම ශික්ෂාපද සියල්ල සංග්‍රහ වන ශික්ෂාපද තුනක් තියෙනවා. ඒ මොනවාද? අදි සීල චිත්ත ශික්ෂාපදයි කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ මහණෙනි, මේ ශාසනයේ භික්ෂුතෙමේ ශික්ෂාවන්හි මනාව හික්මනවා. සීලයත් සමාධියත් ප්‍රඥාවත් සම්පූර්ණ කරනවා. ඔහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව භාවයට පත් වෙනවා. ඒ වගේම අනාශ්‍රව භාවයට පත් වෙනවා. අර පෙර සූත්‍රයේ වගේම විස්තර කරනවා. අවසානයේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති මේ ආත්මයේම විශිෂ්ට ඥානෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ වාසය කරනවා කියලා කියනවා. එතකොට රහත් භාවයට පත් වෙලයි දැන් වාසය කරන්නේ. ඒ රහත් භව නෝපදවන්නේ ප්‍රතිවේද නොකරන්නේ පංචෝරම්භාගිය සංයෝජන නැසීමෙන් අන්තරා පරිනිබ්බායි වේ. උද්ධංසෝ තකනිට්ඨගාමී වේ. ත්‍රිවිධ සංයෝජන නැසීමෙන් රාග දෝෂ මොහ තුනී වීමෙන් සකදාගාමී වේ. වරප්පමනම් මෙලොව පෙමන දුක් කෙලවර වෙයි. ඒක බීජ වෙයි. එකම මිනිසත් බව ලබා දුක් කෙලවර කරයි. සත්තක් අත්තු කර්ම වේ. සත්වරත්ෙක් දෙව්ලෝ මිනිස්ලෝ ඉපද දුක් කෙලවර කරයි. මහණෙනි, මෙසේ පරිපූර්ණකාරී පුද්ගලයා පරිපූර්ණාර්ථය ලබා ගන්නේ වේ. මහණෙනි, ශික්ෂාපදවල මෙය වදයක් යයි මම නොකියමි කියලා කියනවා. 3යි 2යි 4යි 9 දක්වනවා. පඨම සික්ඛත්තය සූත්‍රය. අපේ තෙරුවන් සරණයි අපේ හඳුරන්නේ මේ කෝලංකෝල ඒක බීජ අන්තරා පරිනිබ්බායි අසංකාර සසංකාර පරිනිබ්බායි මේ සියල්ලක්ම අර පුද්ගල පඤ්ඤප්ති වල හොඳට විග්‍රහ කරලා තියෙනව නේද අපේ හඳුරන්නේ? ඒ සියලු කරුණු හොඳින් විග්‍රහ කරලා තියෙනවා අපේ හඳුරන්නේ. ඒවා මේ පුද්ගල අන්වර්ථ නාමයන්නේ. ඒ නාමයන් තමයි විස්තර කරලා තියෙන්නේ.
එහෙමයි. ඊළඟට දක්වනවා තිස්සෝ ඉමා භික්කවේ සික්ඛා කතමා තිස්සෝ අදි සීල සික්ඛා අදි චිත්ත සික්ඛා අදි ප්‍රඥා සික්ඛා කතමාච භික්කවේ අදි සීල සික්ඛා ඉද භික්කවේ භික්ඛු සීලවා හෝති කතමාච භික්කවේ අදි ප්‍රඥා සික්ඛා සීලවා හෝති සමාදාය සික්ඛති සික්ඛාපදේසු අයං උච්චති භික්කවේ අදි සීල සික්ඛා කතමාච භික්කවේ අදි චිත්ත සික්ඛා ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි චතුත්ථ ඥානං uppajjam විහෙරති යං උච්චති භික්කවේ අදි චිත්ත සික්ඛං කතමාච භික්කවේ අදි පඤ්ඤා සික්ඛා ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති පෙය්‍යාලං අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති අයං උච්චති භික්කවේ අදි පඤ්ඤා සික්ඛා ඉමක්ඛෝ භික්කවේ තිස්සෝ සික්ඛාති නවම. ඊළඟට සිහිපත් කරනවා මහණෙනි මේ ශික්ෂා තුනෙහි අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන ශික්ෂාපද තුන. මහණෙනි අදි සීල ශික්ෂාව කුමක්ද? මහණෙනි මේ ශාසනයේ භික්ෂුතෙමේ සිල්වන්තයි. ශික්ෂා පදයන්හි හික්මෙනවා. මහණෙනි මේ අදි සීල ශික්ෂා පදේ කියලා කියනවා. ඊළඟට අදි ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද? මේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යානයට පැස වාසය කරනවා. මේ අදි චිත්ත ශික්ෂා පදේ කියලා කියනවා. අදි ප්‍රඥා ශික්ෂාව කුමක්ද? මේ ශාසනයේ භික්ෂුතෙමේ මේ දුකයි, දුකට හේතුවයි, දුක නැති කිරීමයි, දුක නැති කිරීමේ මාර්ගයයි කියන දේ දකිනවා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදායයි තත්තු පරිද්දෙන් දනී. මහණෙනි මේ අදි ප්‍රඥා ශික්ෂාවයි කියනු ලැබේ. මහණෙනි මේ ත්‍රිවිධ ශික්ෂාවයි. ဒုတိ ය සික්ඛාත සූත්‍රයේ එසේමයි පැහැදිලි කරන්නේ. මහණෙනි ශික්ෂා පද තුනක් තියෙනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා වශයෙන්. ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කොට ඒට පැමිණ වාසය කරන මේ ත්‍රිවිධ ශික්ෂාවෝ හැටියට. අදි සීලං අදි චිත්තං අදි පඤ්ඤංච වීරියවා ථාමවා දීතිමා ජායි සතෝ ගුත්තින්ද්‍රියෝ චරේ යතා පුරේ තතා පච්චා යතා පච්චා තතා පුරේ යතා අධෝ තතා උද්ධං යතා උද්ධං තතා අධෝ යතා දිවන් තතා රත්තිං යතා රත්තිං තතා දිවා අභිභුය්‍ය දිසා සබ්බා අප්පමාන සමාදිනෝ තමාහුසේකං පටිපදං අතෝ සංසුද්ධ චාරියං තමාහු ලෝකේ සම්බුද්ධං දීරං පටිපදං තගුම් විඤ්ඤානස්ස නිරෝධේන තණ්හක්ඛය විමුක්තිනෝ පජ්ජෝ තස්සේව නිබ්බානම් විමුක්ඛෝ හෝති චේතසෝති දසම. එහි දක්වනවා මහණෙනි අදි සීලං අදි චිත්තං අදි පඤ්ඤංච වීරේවා තාමවා දිතිමා ජායි සතෝ ගුත්තින්ද්‍රියෝ චරේ. අදි සීල ශික්ෂාව කවරේද? මහණනි මේ ශාසනයේ මහාන්තමේ ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත අරිහත් ඵල සමාධියත් අරිහත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයේම ලබා විශේෂ ප්‍රඥාවෙන්දන ඊට පැමිණ වාසය කරන ලැබේ. මහණනි මේ අදි ප්‍රඥා ශික්ෂාව කියන ලැබෙනවා. දැඩි වීර්ය ඇත්තා වූද, ධානය වඩන්නා වූද, සිහිය ඇත්තා වූද, රක්නා ලද ඉන්ද්‍රිය ඇත්තා වූද, වීර්ය ඇත්තා වූද පුද්ගලතමේ අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂාවන් මෙසේ සම්පූර්ණ කරයි කියලා කියනවා. යතා පුරේ තතා පච්චා යතා පච්චා තතා පුරේ යතා අදෝ තතා උද්දං යතා උද්දං තතෝ අද. ඊට පස්සේ දක්වනවා පළමුව යම්සේද පසුව එසේද, පසුව යම්සේද පළමුව එසේද, යටිකයෙහි යම්සේද උඩුකයෙහි එසේද, උඩුකයෙහි යම්සේද යටිකයෙහි එසේම. යතා දිවා තතා රත්තින් තතා රත්තින් යතා රත්තින් තතා දිවා අවිභුය්‍ය දිසා සබ්බ අප්පමාන සමාදිනෝ. ඒ වගේම දවල් වගේම රැටත්, රෑ වගේම දවල්ට, රාත්‍රියේ යම්සේද දවල් එසේද අරිහත් මාර්ග සමාධියෙන්
සියලු දිශාවන් අරමුණු කරගෙන හැසිරෙනවා කියලා කියනවා. ඒ වගේම තමාහු සේකං පටිපදංවතු. ඔව්හු මේ ශික්ෂ හික්මෙන්ෙක් හැටියට මේ සෛක්ෂ ප්‍රතිපදාව පිළිපැද. පිරිසිදු සිල් ඇත්තකයි ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්යි වීරය ඇත්තකයි ප්‍රතිපත්තියේ කෙරවලට පැමිණි කෙනෙක්ගේ සලකනවා. විඥානස්ස නිරෝධේන තණ්හක්ඛය විමුක්තිය. තෘෂ්ණාව සුරු කර ක්ෂය කරපු විමුක්තියයි කියන ලද අරිහත් ඵල විමුක්තියෙන් යුක්තව අවසාන විඥානේ නිරුද්ධ වීමෙන් හරියට පඤ්චෝතස්සේව නිබ්බාන විමුක්ඛෝ හොත් චේතසෝතෝ හරියට ප්‍රදීපයාගේ නිවීම මෙන් පහනක් නිවිලා යන්නේ යම්සේද සිතෙහි චේතසෝ විමුක්ඛෝ සිතෙහි මිදීම වන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ටිකක් දීර්ඝ සූත්‍රයක්. සංකවා සූත්‍රය. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛු සංඝේන සද්දින් යේන සංකවා නාම කෝසලානං නිගමෝ තදවසරි තත්‍ර සුදං භගවා සංකවායන් විහෙරති තේන කෝපන සමයේන කස්සප ගොත්තෝ නාම භික්ඛු සංකවායන් ආවාසිකෝ හෝති තත්‍ර සුදං භගවා සික්ඛාපද පටිසංයුත්තාය ධම්මියා කතාය භික්ඛු සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති අතකෝ කස්සප ගොත්තස්ස භික්ඛුනෝ භගවති සික්ඛාපද පටිසංයුත්තාය ධම්මියා කතාය භික්ඛු සන්දස්සෙන්තේ සමාදපෙන්තේ සමුත්තේජෙන්තේ සම්පහංසෙන්තේ අහුදේව අක්ඛන්ති අහු අපච්චයෝ අදි සල්ලිකතේවායන් සමනෝති අතකෝ භගවා සංකවායන් යථාභිරන්තං විහරිත්වා යේන රාජගහන්තේන චාරිකං පක්ඛාමි අනුකුබ්බේන චාරිකං චරමානෝ යේන රාජගහං තද වසරි තත්‍ර සුදං භගවා රාජගහේ විහරති අතකෝ කස්සප ගොත්තස්ස භික්ඛුනෝ අචිරපක්ඛන්තස්ස භගවතෝ අහු දේව කුක්කුච්ඡං අහු විප්පටිසාරෝ අලාභා වතමේ ලාභව දුල්ලද්ධං වතමේන වතමේ සුල්ලද්ධං යස්ස මේ භගවති සික්ඛාපද පටිසංයුත්තාය ධම්මියා කතාය භික්ඛු සන්දෙස්සෙන්තේ සමාදපෙන්තේ සමුත්තේජෙන්තේ සම්පහංසෙන්තේ අහුදේව අක්ඛන්ති අහු අපච්චයෝ අදිසල්ලිකතේවායන් සමනෝති යන්නූනහං යේන භගවාතේන උපසංකමෙය්‍යං උපසංකමිත්වා භගවතෝ සන්තිකේ අච්චයං අච්චයතෝ දේසෙය්‍යන්ති අතකෝ කස්සප ගොත්තෝ භික්ඛු සේනාසනං සංසාමෙත්වා පත්ත චීවර මාදායේන රාජගහන්තේන සංකමි අනුකුබ්බේන යේන රාජගහං යේන ගිජ්ජකූටෝ පබ්බතෝ යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝකෝ කස්සප ගොත්තෝ භික්ඛු භගවතෝ ඒතදවෝච ඒකමිදම් බන්තේ සමයං භගවා සංකවායන් විහෙරති සංකවා නාම කෝසලානං නිගමෝ තත්‍ර බන්තේ භගවා සික්ඛාපද පටිසංයුත්තාය ධම්මියා කතාය භික්ඛු සන්දෙස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේති තස්සමයිහං භගවති සික්ඛාපද පටිසංයුත්තාය ධම්මියා කතාය භික්ඛු සන්දස්සෙන්තේ සමාදපෙන්තේ සමුත්තේජෙන්තේ සම්පහංසෙන්තේ අහු දේව අක්ඛන්ති අහු අපච්චයෝ අදිසල්ලික තේවායන් සමනෝති
අතකෝ භගවා සංකවායන් යථාභිරන්තං විහෙරිත්වා යේන රාජගහන්තේන චාරිකං පක්කාමි. භාග්‍යවතුන් වහන්සේ කොසල් රට භික්ෂුන් වහන්සේලා බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග චාරිකාවේ වැඩම කරන්නේ පංකදා කියන කොසල් රට වාසීන්ගේ නියම් ගමට වැඩම කළා. පංකදා භාග්‍යවතුන් වහන්සේ පංකදා නම් කොසල් රට වාසීන්ගේ නියම් ගමේ වාසය කරද්දී කස්සප ගොත්ත කියන මහන තෙමේ උන්වහන්සේගේ ආවාසය අලුත් වැඩියා කරමින් තමයි හිටියේ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට දැහැමි කතාවෙන් කරුණු ඉදිරිපත් කොට දැක්වුවා. සමාදන් කළා. උත්සාහ කෙරෙව්වා මේ මාර්ගය වඩන්න. ඊළඟට සිත් පැහැදෙව්වා. ඒ කාලේ කස්සප ගොත්ත භික්ෂුව ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කතාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නා වූ සමාදන් කරන්නා වූ උත්සාහ කරන්නා වූ සිත් කරුණු කරන්නා වූ සිත් පහදවන්නා වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රමණ තෙමේ පමණක් ඉක්මවා හාර කරුණු කියන්නේ යයි නොයිවසීම ඉවසිලි නැති බවක් නොසතුටක් හටගත්තා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් පංකදා නියම් ගමේ වාසය කොට රජගහනුවරට වැඩම කළා. රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා නොබෝ වේලාවකින් කස්සප ගොත්ත භික්ෂුන් වහන්සේට මේ විදිහේ සිතක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට භික්ෂුන් වහන්සේලාට අර්ථය පිණිස ධර්මය ශික්ෂාපද පනවද්දී එදා මගේ හිතට උන්වහන්සේ පිළිබඳ නොයිවසිලිමත් බවක් තරහක් කෝපයක් ඇති වුණා. එහෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශික්ෂාපද පැනවීම පිළිබඳව මගේ හිතේ නොසතුටක් ඇතිවීම මට මහ අලාභයක්. ඒ වගේ මගේ හිතේ කෝපයක් ඉවසිලිමත් බවක් නැතිවීම කෝපයක් ඇතිවීම මට මහා අලාභයක්. මට ඒක ලාභයක් නෙමෙයි. ඒක මට මහා නපුරුකමක්. මට ඒක යහපතක් පිණිස හේතු වෙන්නේ නැහැ කියලා පසුතැවෙන්න ගත්තා. ඒක හිත ඇතුලේ නිතර කැකෑරි මතක් වෙන්න ගත්තා. මොකද්ද මම මේ හිතපු දේ හොඳ නෑනේ කියලා. ඒ නිසා ඒ වරද නිවැරදි කරගන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරලා සමාව ගන්න එක තමයි හොඳම දේ කියලා හිතුවා. එහෙම හිතලා කස්සප ගොත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ගිජ්ජකූට පර්වතයට වැඩම කරනවා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසකට වෙලා මතක් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ පංකා කොසල් රට වාසීන්ගේ නියම් ගමට වැඩපු වෙලාවේ බොහෝ දෙනෙක්ට ශික්ෂාපද දේශනා කළා. ශික්ෂාපද පිළිබඳ උත්සාහ කෙරෙව්වා. ඒ වගේම ශික්ෂාපද පිළිබඳව පැහැදීම ඇති කළා. එතනදී මට තරහක් ඇති වුණා හිතේ. ඕනවට වැඩිය බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පනවමින් මෙහෙම කටයුතු කරනවා කියලා හිතේ නොසතුටු බවක් ඇති වුණා. ඒ නොසතුටු බව ඒ තරහා මට අයහපත පිණිසමයි පවතින්නේ. ඒකෙන් මට කවදාවත් ලාභයක් වෙන්නේ නැහැ. ඒක බොහොම නපුරුයි කියලා පස්සේ ආපහු මට හිතුණා. අන්න ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට මං ඔබ වහන්සේ හොයාගෙන ආවේ කියලා සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරද්දී සමාව ඉල්ලනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිහිපත් මේ කස්සප භික්ෂුවට සිහිපත් කරනවා. කස්සප ශික්ෂා පදයන්ගෙන් යුත් ධර්ම කතාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නා වූ සමාදන් කරන්නා වූ උත්සාහ කරන්නා වූ සිත් පහදවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර කියන්නේ නොයවසිලිමත් වන්නේ නොසතුට පහල කිරීම කරන්නේ අපරාධ තෙමේ
භාලයෙකුසේ මෝඩයෙකුසේ අදක්ෂයෙකුසේ ඒකාන්තයෙන් නික්ම ගියේ. ඔව් ඒ විදිහට හිතනවා නම් ඊළඟට ඒක මෝඩකමක් හැටියට අදක්ෂකමක් හැටියට දක්වනවා. නමුත් කස්සප යම් කලක පටන් ඔබ වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කෙරේ නම් ඔබගේ වරද අපි ඔබගේ වරද පිළිගන්නවා. ඔබ කියන ඔබ වැරද්ද හැටියට දැකලා ඒ වැරද්දට පිළියම් කරනවා නම් අපි ඔබගේ වැරද්ද දැකලා ඔබට සමාව දෙනවා කියලා කියනවා. ඊළඟට කස්සප යම් කිසි කෙනෙක් වරද වශයෙන් දැක ධර්මයේ පරිදි පිළියම් කරේ නම් මත්ෙහි සංවරයට පැමිණියේ නම් එය ආර්ය විනයෙහි අභිවෘද්ධිය පිණිස වේ. යම් කිසි කෙනෙක් වරද විදිහට දැකලා ඒ වරදට පිළියම් කරලා නිවැරදිව ජීවත් වෙනවා නම් ඔහුට ආර්ය විනයෙහි අභිවෘද්ධිය සැලසෙනවා කියනවා. කස්සපය ස්ථවිර වූ භික්ෂුවක් නමුත් ශික්ෂාකාමී නොවේද ශික්ෂාපද පිරිහීමෙහි ගුණ නොකියන්නේ වේද ශික්ෂාකාමී නොවූ යම් අන්‍ය භික්ෂුහු වෙද්ද ඔවුන් ශික්ෂා සම්පූර්ණ කිරීමේ නොයදවන්නේද ශික්ෂාකාමී වූ යම් අන්‍ය භික්ෂු වේද ඔහු සුදුසු කාලයේ ඔවුන්ගේ ඇති විද්‍යාමාන ගුණ ප්‍රකාශ නොකරේද කස්සපය මෙවැනි ස්ථවිර භික්ෂුවගේ ගුණ නොකියමි ඊට හේතුව කවරද ශාස්ත්‍රතමේ ඔහුගේ ගුණ කියායයි අන්‍ය භික්ෂුහු ඔහු භජනය කරන්නාහුයි යම් කෙනෙක් ඔහු භජනය කරත්නම් ඔහුගේ ගති පැවතුම් අනුව යන්නාහුයි ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ කස්සපෙහින් මම එවැනි ස්ථවිර භික්ෂුවගේ ගුණ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ ස්ථවිර භික්ෂුන් ඉන්නවා. ස්ථවිර කියන්නේ වස් 10න් පසුව ස්ථවිර භික්ෂුන් ඉන්නවා. නමුත් ශික්ෂාකාමී නැහැ. සිල්වන්ත ශික්ෂාවන් පිළිබඳ ගරුත්වයක් නැහැ. ඉතින් එහෙම අය පිළිබඳව මං ಗುಣ කියන්නේ නැහැ කියනවා. හේතුවක් තියෙනවා ඒකට. බැරි වෙලාවත් ඒගොල්ලෝ මහාන වෙලා ස්ථවිර තමයි. ගොඩක් කල් ගිහිල්ලා තමයි. නමුත් ශික්ෂාපද ගරුත්වයක් නැති මිනිස්යන් පිළිබඳව ಗುಣ කියලා ඒ අය පිළිබඳ වර්ණනා කළොත් ආධුනිකයෝ මොකද කරන්නේ? ඒ අය ගියපු මාර්ගේ යනවා. ඒ අය ගියපු මාර්ගයේ ගියොත් ඒ අයව අනුකරණය කළොත් බුදුරජාණන් වහන්සේත් ಗುಣ කිව්වානේ හොඳයි කියලා ඒ අයව අනුකරණය කළොත් ඒ අයත් පිරිහීමටපත් වෙනවා කියනවා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ නැත්තේ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කස්සප මධ්‍යම වූ භික්ෂුවක්ද නවක භික්ෂුවක්ද ශික්ෂාකාමී නොවේද ශික්ෂාපද පිරිහීමේ ගුණ නොකියන්නේ ව. ඊළඟට මධ්‍යම භික්ෂුවයි නවක භික්ෂුවයි පිළිබඳවත් ඒ වගේම තමයි දේශනා කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කස්සප ස්ථවිර භික්ෂුවක් ශික්ෂාකාමී වේද පිරිහීමේ ගුණ කියයිද. ඊළඟට යම් අන්‍ය භික්ෂූන් ශික්ෂාහි නුපුරත් නම් ඔවුන් ශික්ෂා පිරීමේ යොදවයිද. අන්‍ය භික්ෂූහු ශික්ෂාකාමී වෙත්නම් ඇත්තා වූ විද්‍යාමාන වූ ඔවුන්ගේ ගුණ සුදුසු කාලයේ කියයිද. මම ඒ ස්ථවිර භික්ෂූන්ගේ ගුණ කියනවා. කුමක් හේින්ද? බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ ගුණ කියනවා කියලා අනිත් භික්ෂුන් වහන්සේලා ඔවුන්ව භජනය කරන්න ගන්නවා. අනිත් භික්ෂුන් වහන්සේලා ඔය ඒ ස්ථවිර මධ්‍යම නවක කියන යහපත්ව කටයුතු කරන භික්ෂුන් වහන්සේලාව භජනය කරන්න ගත්තොත් ඒ භජනය කිරීම ඒ අයගේ ජීවිතවලට මේ යහපත පිණිස හේතු වෙනවා, හිත පිණිස හේතු වෙනවා, සැප පිණිස හේතු වෙනවා. එහෙයින් මම එවැනි ස්ථවිර භික්ෂූන්ගේ, මධ්‍යම භික්ෂූන්ගේ, නවක භික්ෂූන්ගේ ගුණ කියමි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපේ හඳුරන්නේ මධ්‍යම භික්ෂුව කිව්වොත් එතකොට එතන අර්ථය දැන් අර ස්ථවිර කියලා කිව්වොත් එතන වස් 10කින් පස්සේ ඔව් අර්ථ දක්වනවා. වස් 10ට මෙහා වස් 10ට මෙහා ඒ කියන්නේ වස් 5 කියලා කියන්නේ. එතකොට වස් 5යි
වස් 10යි අතර කාලය තමයි මධ්‍යම භික්ෂුව හැටියට සලකන්න පුළුවන්. එතකොට උන්වහන්සේලා සාමාන්‍ය නිස කියලා තියෙනවා. ගුරුවරයාගෙන් නිදහස් වෙන්නේ වස් 5කින් පස්සේ. එතකල් නිස කියලා දෙයක් තියෙනවා. නිස සමාදන් වෙලා ගුරුවරයා ගාව ඉන්න ඕනි අවුරුදු 5ක් උපසම්පදා වෙලත්. ඒ උපසම්පදා වෙලා ඉන්නේ මුල් අවුරුදු 5 නවක භික්ෂුව හැටියට තමයි සලකන්නේ. ඊට පස්සේ වස් 5යි 10යි අතරද අපේ හැඳුනනේ තිස කියලා කියන්නේ. වස් 5යි 10යි. නමුත් ওই නිස කියන දේ ගුරුවරයා විසින් තමයි මෙයාට දැන් තනියම ශාසනයේ කටයුතු කරන් ඉන්න පුළුවන් කියලා ගුරුවරයා සමහර විට වස් 5ක් වෙද්දිම නිස ඉවත් කරන්නත් පුළුවන්. සමහර විට මේ මිනිස්සයාට තාම තනියම වැඩ කටයුතු කරගෙන ඉන්න බෑ, ගුරුවරයෙක්ගේ ආශ්‍රය තාමත් තියන්න ඕනේ කියලා සමහරට වස් 10 ගිහිල්ලත් නිස අයින් කරන්න නැති අවස්ථා තියෙනවා. ඒතර මධ්‍යම කියන්නේ වස් 5ක් 10ක් අතර නේද අපේ බම්. ඔව්. ඊළඟට ලෝණක පල්ල වග්ගය. තීනිමානි භික්කවේ කස්සපස්ස ගහපතිස්ස අච්චායිකානී කරණීයානී කතමානි තීනී ඉද භික්කවේ කස්සපෝ ගහපති සීගං කෙත්තං සුකට්ටං කරෝති සුමතිකතං සීගං කෙත්තං සුකට්ටං කරිත්වා සුමතිකතං සීගං බීජානි පතිට්ඨාපේති සීගං බීජානි පතිට්ඨාපෙත්වා සීගං උදකං අබිනේතිපි අපනේතිපි ඉමානිකෝ භික්කවේ තීනි කස්ස ගහපතිස්ස අච්චායිකානි කරණීයානි තස්සකෝත්තම් භික්කවේ කස්ස ගහපතිස්ස නත්තිසා ඉද්ධීවා ආනුභාවෝවා අජ්ජේව මේ ධඤ්ඤානි ජායන්තු ස්වේව ගබ්භීනී හොන්තු උත්තරස්වේව පච්ඡන්තුති අතකෝ භික්කවේ හෝති සෝ සමයෝ යං කස්ස ගහපතිස්සතානි ධඤ්ඤානි උතුපරිණාමීනි ජායන්තිපි ගබ්භීනීපි හොන්ති පච්ඡන්තිපි ඒවමයකෝ භික්කවේ තීනිමානි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි කතමානි තීනි අදිසීල සික්ඛා සමාදානං සික්ඛා සමාදාන අදිපඤ්ඤා සික්ඛා සමාදාන. මේ අර වගේම තමයි මහණෙනි ගෘහපතියා ගොවියෙක් විසින් ඉක්මනින් කළ යුතු වැඩ තුනක් වේ. කවර තුනක්ද? මහණ ගෘහපති ගොවිතෙමේ වහවහා කෙත මනාව සාන්නේ වෙයි, වහවහා කෙත මනාව සමතලා කරන්නේ වෙයි, වහවහා සීසා වහවහා සමතලා කොට වහවහා බීජ වපුරන්නේ වෙයි. වහවහා බීජ වපුරා වහවහා වතුර බඳින්නේ වෙයි, වතුර හරින්නේද වෙයි. මහණෙනි මේ වැඩ ගොවි පුත්‍රයා විසින් ඉක්මනින් කළ යුතු කාර්යයයි. මහණෙනි ඒ ගොවි පුත්‍රයාට මගේ ධාන්‍ය අදම පැලවෙත්වා හෙට ගැබ් ගනිත්වා අනිද්දා පැසෙත්වායි අර්ධියක් හෝ ආනුභාවයක් නැහැ. අර්ධියක් හෝ ආනුභාවයක් නැහැ. යම් කාලයක ගෘහපති ගොවියාගේ ඒ ධාන්‍ය ඍතු පරිණාමයට පැමිණ තමයි පැලවෙන්නේ. ඒ වගේම තමයි ගැබ් ගන්නෙ. ඒ වගේම තමයි ඍතු පරිණාමයට පත්ත තමයි පැසීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ඒබඳු කාලයක් යනවා. ඒ වගේම මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විසින් කළ අදිසීල සමාදානය, අදිසීල ශික්ෂා සමාදානය, අදිචිත්ත ශික්ෂා සමාදානය, අදි ප්‍රඥා ශික්ෂා සමාදානය. මහණෙනි ඒ භික්ෂුවට අදම හෝ හෙටම හෝ අනිද්දාම හෝ මගේ සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙත්වායි. අර්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. අපි කොච්චර එහෙම ප්‍රාර්ථනා කළත් එහෙම වෙන්නේ නැහැ කියනවා. මහණෙනි හුදෙක් යම් කලෙක අදි සීලේ හික්මවන්නා වූ අදි චිත්ත
චිත්තේ හික්මවන්නා වූද ප්‍රශ්‍රවයන් කෙරෙහි මිදේ. එබඳු කාලයක් ඇත්තේ. මහණෙනි බලවත් කැමැත්ත ඇති කරගත යුතුයි. අදි චිත්ත ශික්ෂාවෙහි බලවත් කැමැත්ත ඇති කරගත යුතුයි. අදි ප්‍රඥා ශික්ෂාවෙහි බලවත් කැමැත්ත ඇති කරගෙන ගත යුතුයි. මෙසේ ඒසේ හික්මවිය යුතුයි කියලා සිහිපත් කරනවා. ඊළඟට තීනිමානි භික්කවේ අඤ්ඤත්‍යා පරිබ්බාජකා පවේකානි පවිවේකානි පඤ්ඤාපෙන්ති කතමාන්තීනි චීවර පවිවේකම් පිණ්ඩපාත පවිවේකම් සේනාසන පවිවේකම් තත්‍රිදම් භික්කවේ අඤ්ඤත්‍යා පරිබ්බාජකා චීවර පරිවේකස්මින් පඤ්ඤාපෙන්ති සානානිපි ධාරෙන්ති මසානානිපි ධාරෙන්ති චවදුස්සානිපි ධාරෙන්ති පාංශු කුල ධාරා කුලානිපි ධාරෙන්ති. මෙතන කියනවා මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ විවේක තුනක් පනවන. පවිවේක විවේක තුනක් පවරනවා. මොනවද විවේක තුන? චීවර පවිවේකය, ආහාර පිණ්ඩපාත පවිවේකය, සේනාසන පවිවේකය. චීවර පවිවේකය කිව්වේ සිවුරේ ආසාව අතහැරලා ජීවත් වීම. පිණ්ඩපාත පවිවේකය කියන්නේ ආහාරයේ ආසාවෙන් වෙන්වීම. සේනාසන පවිවේක කියන්නේ සෙනසුන්ගේ ආසාවෙන් වෙන්වීම. ඊට පස්සේ දක්වන මහණෙනි එයින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ චීවර පවිවේකයේ පනවන. කොහොමද චීවර පවිවේකයේ පනවන්නේ? මෙන්න මේ සිවුරු වලින් වෙන්ව සිටීම. මොනවද සිවුරු වර්ග ඔන්න තියෙනවා. ඒගොල්ලෝ දරන සිවුරු වර්ගයි මේ දක්වන්නේ. අර අපි පාවිච්චි කරන සිවුරු නෙමෙයි. සිවුරු වලින් වෙන් වෙලා හන වැහැරිද දරත්, හන මිශ්‍ර වස්ත්‍රද දරත්, මල සිරුරු වලින් ඉවත් කරන ලද වස්ත්‍රද දරත්, බිම විසි කරන ලද වස්ත්‍රද දරත්, රුක් පතුරුද දරත්, දිවි සම්ද දරත්, මැදින් පලන ලද කුර සහිත දිවි සම්ද දරත්, කුසතන වැහැරිද දරත්, දුහුල් වැහැරිද දරත්, ලෑලි තීරුද දරත්, හිසෙහි වලින කෙල හිසකේ වලින් කළ වස්ත්‍රද දරත්, අස්ලොම් වලින් කළ වස්ත්‍රද දරත්, බකමූණු පිහාටුද දරත්. මහණෙනි මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ චීවර පවිවේකයේ පනවන. මහණනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෝ මේ පිණ්ඩපාත පවිවේකයේ පමුණු. කොහොමද? අම්මු කොළ කන්නාහු වෙද්ද, බඩහාමු කන්නාහු වෙද්ද, ඉබේට හැදුණු වී වර්ග කන්නාහු වෙද්ද, සම් කුඩු කන්නාහු වෙද්ද, රුක් මැලියම් කන්නාහු වෙද්ද, වී කුඩු කන්නාහු වෙද්ද, දම් කුඩ කන්නාහු වෙද්ද, පුන්නක්කු කන්නාහු වෙද්ද, තෘණ තනකොළ කන්නාහු වෙද්ද, ගොම කන්නාහු වෙද්ද, වන මුල් ගෙඩි කන්නාහු වෙද්ද. මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෝ මෙය පිණ්ඩපාත පවිවේකයේ පනවා. මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෝ මෙය සේනාසන පවිවේක පනවා. ආරණ්‍ය රුක්මූල් සොහන, ගමට දුර කැලය, එලි මහන, පිදුරු ගොඩ, කමත යන මෙය පරිබ්‍රාජකයෝ අන්‍ය තීර්ථකයෝ සේනාසන පවිවේකයේ පනවා. මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ විවේක තුන පනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුද්ධ ශාසනයේ තියෙනවා ධර්ම විනය සංඛ්‍යාත මේ ශාසනයේ භික්ෂුව විසින් විවේක තුනක්. කවර විවේක තුනක්ද? මේ ශාසනයේ මහණතෙමේ සිල්වන්ත වේද ඔහු විසින් දුසිල් බව පහ කරන ලද්දේ වේද. එයින් වෙන් වූයේ වේද සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේද ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය පහ කරන ලද්දේ වේද. එයින් වෙන් වූයේ වේද ක්ෂය කරන ලද ආශ්‍රව ඇත්තේ වේද ඔහු විසින් ආශ්‍රවයෝ පහ කරන ලද්දාහු වේද. එහෙයින් වෙන් වූයේ වේද මහණෙනි මේ මහණතෙමේ සීලයෙන් කෙළවරට පැමිණියේද සීලය සාරයට පැමිණියේයයි පිරිසුදු වූයේයයි සීල සමාධි ප්‍රඥා සාරයේ පිහිටියේයයි කියනු ලැබේ. මහණෙනි
ගෘහපතිතෙමේ පැසුනා වූ හාල් කෙතක් වේද ගෘහපති ගොවිතෙමේ වහවහා සිදුවන්නේ වහවහා සිදුවා වහවහා එකතු කරවන්නේ වහවහා එකතු කරවා වහවහා කමතේ රැස් කරවන්නේ වහවහා කමතේ රැස් කරවා වහවහා කොළ ගස්වන්නේ වහවහා කොළ ගස්වා කොළ මඩවන්නේ වහවහා මඩවා මැඩුවන් බාන්නේ වහවහා මැඩුවන් බා වහවහා බොල් පොලා හරින්නේ වහවහා බොල් පොලා හැර වහවහා අටු කොටු වලට ගෙන්වන්නේ වහවහා ගෙන්වා වහවහා කොටවන්නේ වහවහා කොටවා වහවහා පොතු ඉවත් කරන්නේ මහණෙනි ඒ භික්ෂු ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන මෙසේය අග්‍ර බවට පැමිණියා වූ සාර බවට පැමිණියා වූ පිරිසුදු වූ සාරේහි පිහිටියාහුද වේ. ඒ විදිහට තමයි ඔහු ධාන්‍ය ලබා ගන්නේ සහල් බවට පත් කරගන්නේ කියලා කියනවා. ඒ වගේ මහණෙනි මේ ශාසනයේ දුසිල්වත් බව පහ කරමින් එයින් වෙන් වෙලා සම්‍යක් දෘෂ්ටිව වාසය කිරීම. ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය පහ කරන ලද්දේ වෙයි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් වෙන්ව ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇතිව ජීවත් වීම. ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු බව දැනගෙන කටයුතු කිරීම. එයින් වෙන්ව කටයුතු කිරීම. මහණෙනි මෙසේ අග්‍ර බවට පැමිණියේයයි සාර බවට පැමිණියේයයි විරිසුදු බවට පැමිණියේයයි සාරේහි පිහිටියේයයි කියනු ලැබේ කියලා සිහිපත් කරනවා. තිරුවන් සරණයි හඳුරන්නේ මෙතනදී මේ අර පාංශකූලික සිවුරු කියන තැනදී අපිට ගොඩක් වෙලාවට පැහැදිලි කරනව නේද අපි හඳුරන්නේ පාංශකූලික සිවුරක් සකසා ගන්න විදිහ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අර පැහැදිලි කරලා තියෙන ඔය මල සිරුරු පොතල විසි කර බේවා විසි අයින් කරන දේවල් ඒවා එකතු කරලා එකට එකතු කරලා මසා ගන්නා ලද සිවුර විදිහට දැන් මෙතන ඒ පාංශකූලික සිවුරු වලට අදාළ දේවලුත් ඒ වගේම රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන ඒ අර්ථයෙන් එතන සඳහන් වෙන දේවලුත් මෙතන ඇතුළත් වෙලා තියෙනවානේ අපි හඳුනන්නේ. ඔව් එක ඔය මේ තපස් වෘත පුරපු අය ගාව තිබුණු දේවල්. ඉතින් ඒකේ දැන් උතන අපි මේ විග්‍රහ කරන්නේ ශික්ෂාපද පිළිබඳව. ඒකට අර මේ එක තපස් ක්‍රම වෘත පිළිබඳ දේවල් එකතු කරලා තියෙනවා. නමුත් ධාර්මික චීවර සම්පාදනයක් තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. එහෙමයි. යාලත් දැන් ඒ වගේ අර ඒ දේවල් එකතු කරලා හදාගත්තු සිවුරු පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හඳුනන්නේ. තියෙනවා. අර අය බාහ්‍ය දාරු චීරිය කියලා හිටියේ. එයා දර පොතු වලින් එතකොට දරු පොතු වලින් දරාගෙන ඉඳලා තියෙනවා මිනිස්සු. ඒ වගේ පාංශකූල චීවරත් පාංශකූල කියලා කියන්නේ මේ මහ පොළවට අතහැරලා දාපුවානේ. එහෙමයි. මේ අතහැරලා දාපුවා. එතකොට ඒ කාලේ නම් කියන්නේ මේ අර මේ මිනි ඔතාගෙන ගිහිල්ලා අමුසොහොන්ට ගිහිල්ලා දාලා එනවලු. එතකොට ඒවා කියලා. ඒක ওই සම්ප්‍රදායේ අපෙත් ඇවිල්ලා තියෙනවානේ මේ වර්තමාන කාලෙත් ඔය සමහර ප්‍රදේශවල තියෙනවා මිනිය දැන් වලලනවනේ. ඒ කාලේ වැළලුවේ නැහැනේ. එහෙමයි. ඒ කාලේ වැළලුවේ නැහැ. අපේ සම්ප්‍රදායක් ඇවිල්ලා තියෙනවා. තාම සමහර පළාත්වල තියෙනවා මිනිය වැළලුවාට පස්සේ ඒ මිනිය වලලලා ඒ පොළව උඩින් සුදු රෙද්දක් වියනක් වගේ සුදු රෙද්දක් බඳිනවා. දැකලා තියෙනවද? එහෙමයි අපි හඳුනන්නේ. දැකලා තියෙනවා. ඒක එහෙම කිරීමේ අරමුණ තමයි මේ අර කවුරු හරි යෝගාවචරයෝ කවුරු හරි ඉන්නවා නම් ඒ අයට අරගන්න තමයි එහෙම එක කරන්නේ. හරි. ඒතකොට මේ රුක්ක මූලගත ශුඤ්ඤාකාරගත
අරඤ්‍යගත කියන විදිහටත් එයාලා ඒ විදිහටම ජීවත් වෙච්ච පිරිස් අර ඒගොල්ලෝ ගොඩක් එහෙම තමයි ජීවත් වුනේ. ඔය ආචේලකයෝ හැම හිටිය සමහරු මේ වස්ත්‍ර සිවුරු දැරුවෙම නැහැ, නිර්වස්ත්‍රව හිටියා. ඊට පස්සේ තව සමහරු හිටියා සත්තුන්ගේ සම්වලින් පොරවගත්ත මේ ඇඳුම් පැළඳුම් හදාගත්ත අය හිටියා. එක එක වර්ග ගොඩාක් දෙසටක් මිත්‍යා දෘෂ්ටිකක් තිබුණා කියනවනේ. එහෙම අදටත් ශ්වේතම්බර දීගම්බර කොටස් දෙක ඉන්නවනේ අපේ හඳුරන්නේ. දීගම්බරයෝ නේද? එහෙමයි. ඔව්. අන්නේ වගේනේ. සරදත්ත සූත්‍රය ඊළඟට සේතාපි භික්ඛවේ සරද සමයේ විද්ධේ විගත වලාහකේ දේවේ ආදිච්චෝ නාභං අබ්බුස්සක් මානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේච තපතේච විරෝචතිච. සරදත්ත සූත්‍රය. සරද කියන්නේ සරත් ඍතුව. මහණෙනි, යම්සේ සරත් ඍතුවේහි අහස පිරිසිදු වූ කල්හි පහළ වූ වලාකුළු ඇති කල්හි අහස මැදට පැමිණි සූර්යයා අහසේ සියලු අඳුරු තැන් දුරු කොට ආලෝකය කරන්නේය, තවන්නේය, බබලවන්නේය. මහණෙනි, එසේම යම් විටක ආර්ය ශ්‍රාවකයා හට කෙලෙස් රජස් රහිත වූ කෙලෙස් මල දුරු වූ ධර්ම චක්ෂුෂය සෝවාන් මාර්ග ඥානය පහළ වූයේද මහණෙනි, ඒ සෝවාන් මාර්ග ඥානය පහළ වීමත් සමග ඒ ආර්ය ශ්‍රාවකයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන පහව යවනවා. ඉන්පසු අතාපරං දීහි ධම්මේහි නීයාති අවිජ්ජාය ච ව්‍යාපාදේන ච. ඊට පස්සේ අවිද්‍යා ව්‍යාපාද යන ධර්ම දෙකින් ඉවත් වෙනවා, එතර වෙනවා. හෙතම කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා කියනවා. එසමයෙහි ආර්ය ශ්‍රාවකතමේ කාලක්‍රියා කරන්නේ නම් සංයෝජනයකින් බැඳුණු ආර්ය ශ්‍රාවකතමේ නැවත මේ ලෝකයේහි පැමිණෙන්නේ නම් ඔහුට එබඳු සංයෝජනයක් නැත්තේ. තිස්සෝ ඉමා භික්ඛවේ පරිසා කතමා තිස්සෝ අග්ගවතී පරිසා වග්ගා පරිසා සමග්ගා පරිසා. මහණෙනි, මේ ලෝකේ පිරිස් තුනක් ඉන්නවා. කවර තුන් දෙනෙක්ද? අග්ගවතී පරිසා අග්‍ර වූ පිරිස, ඊළඟට වග්ගා පරිසා වර්ග ભેද වූ පිරිස, සමග්ගා පිරිසා සමගි වූ පිරිස වශයෙන්. කතමාච භික්ඛවේ අග්ගවතී පරිසා. කවුද මහණෙනි මෙහි අග්‍ර පිරිස කියලා කියන්නේ? ඉද භික්ඛවේ යස්සං පරිසායන් තේරෝ භික්ඛූන බාහුලිකා හොන්තින සාතලිකා ඔක්කමනේ නික්කිත්ත ධූරා පවිවේකේ පුබ්බංගම වීරිය. දක්වනවා මහණෙනි, මේ ලෝකයේහි ඉන්නවා පුද්ගලයෝ මේ පිරිස් හතරක්. පිරිස් තුනක් ඉන්නවා, අග්‍රවත් පිරිස, වර්ග පිරිස සහ සමග්‍රි සමග පිරිස කියලා. මේ ශාසනයෙහි කවුද දක්වනවා අග්‍ර පිරිස කියන්නේ? මේ ශාසනයේ යම් පිරිසක් ස්ථවිර භික්ෂූන්ට ප්‍රත්‍ය බහුල බවක් නැද්ද? ශික්ෂා ශාසනය ලිහිල් කොට නොගන්නාහුද? පංච නීවරණයන් දුරු කිරීමට උත්සාහ ඇත්තාහුද? විවේකය පෙරටු කොට ගත්තාහුද? නොලද ගුණ විශේෂ ලබනු පිණිස අවබෝධ නොකළ ගුණ විශේෂ අවබෝධ කරනු පිණිස වීර්ය ආරම්භ කරන්නේද?
ඔවුන්ගේ පසු ජනතාව ඔවුන් අනුගමනය කරද්ද ඔවුහුද ප්‍රත්‍ය බහුල කොට නොගත්තාහුද ශික්ෂා ශාසනය ලිහිල් කොට නොගත්තාහුද පංචම නීවරණයන් දුරු කිරීමේ උත්සාහය ඇත්තාහුද විවේකයේ පෙරට කොටගෙන ගනිද්ද නොලද්ද ගුණ විශේෂ නොලබන පිණිස අවබෝධ නොකළ ගුණ විශේෂ අවබෝධ කරනු පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ ගුණ ප්‍රත්‍යක්ෂ කරනු පිණිස වීර්ය වඩයිද එසේ කටයුතු කරන පිරිස අග්ගෝ පරිසෝ අග්‍ර පිරිස හැටියට දක්වනවා. ඊළඟට වර්ග පිරිස කියන්නේ කවුද? වර්ග කිව්වේ බෙදුණු පිරිස වශයෙන් හඳුන්වන්නේ කවුද? මේ ශාසනයෙහි යස්ස පරිසයම් බික්ඛු භණ්ඩන ජාතාව. මේ ශාසනයෙහි භික්ෂු පිරිස අඩදබර කලකෝලාහල විවාද ඇතිව වචන නැමැති සැත්වලින් ඔවුන්ට අනිමින් වෙසෙද්ද මේ පිරිස වර්ග පිරිස හැටියට දක්වනවා කියනවා. ඊට පස්සේ සාමග්ගි පිරිස. කවුද සාමග්ගි පිරිස කියන්නේ? මේ ශාසනයේ කිසියම් පිරිසක් සමගිව සතුටුව වාද විවාද නොකරමින් කිරිහා දිය මුසු වුණා වගේ එකිනෙකාට ප්‍රියමනාප ඇසින් බලමින් වාසය කරයි නම් ඔහු සමගි පිරිස හැටියට සලකනවා. මහණෙනි, භික්ෂුව කිසියම් අවස්ථාවක සමගිව සතුටුව වාද විවාද නොකරමින් කිරිහා දිය බඳුව ඔවුනොවුන් දෙස ප්‍රියමනාප ඇසින් බලමින් වෙසෙද්ද එකල ඔව්හු බොහෝ පින් රැස් කර ගන්නවා. මහණෙනි, මුදිතා චේතෝ විමුක්තිය නම් වූ බ්‍රහ්ම විහරණයෙන් ඒ භික්ෂූහු වාසය කරනවා. මුදිතා සිත ඇත්තාහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳේ. සංසුන් කය ඇත්තාහු සුව විඳි. සුව ඇත්තාගේ සිත සමාධිගත වේ. ලස්සන ගැලපීමක්. ආපහු ඒක බලන්න. මුදිතා චේතෝ විමුක්ති නම් වූ බ්‍රහ්ම විහරණයෙන් වාසය කරන පුද්ගලයාගේ මුදිතාව නිසා ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිමත් සිතක් ඇති පුද්ගලයාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුණු පුද්ගලයාට කායික වශයෙන් පුදුම සුවයකුත් දැනෙනවා. සුවය දැනෙන පුද්ගලයාට සිත සමාධිගත වෙනවා කියනවා. උපමාවක් දක්වනවා. මහණෙනි, පර්වත මුදුනක මහා වැස්සක් වසින කල්හි ගිරි කඳුරු බිම් කුහර පිරෙනවා. කඳුවල තියෙන කුහර ගිරි කඳුරු පිරෙනවා. ඊට පස්සේ ඒවා වතුරෙන් පිරීලා ගිරි කඳුරු පිරි ඇල දොල පිරේ. ඊට පස්සේ ඒවයි තියෙන චුට්ටි චුට්ටි ඇල දොලවල් තියෙනවනේ කඳ උඩම. ඒවා පිරෙනවා. ඒවා පිරීලා කුඩා දියවල් පිරි විශාල වලවල් පිරෙනවා. ඒවා පහළට ගලාගෙන ඇවිත් කුඩා වලවල් පිරෙනවා. ඊට පස්සේ විශාල වලවල් පිරෙනවා. විශාල දිය වලවල් පිරීලා පුංචි ගංගාවන් වලට ඇදිලා එනවා. පුංචි ගංගාවල් පිරීලා මහා ගංගාවන් පිරෙනවා. මහා ගංගාවන් පිරීලා ඒවා මහා මුහුදට එනවා. අන්න ඒ වගේ යම් කලක භික්ෂුව සමගිව සතුටින් වාද විවාද නොකරමින් කිරිහා දියමින් ඔවුනොවුන් දෙස ප්‍රියමනාපව වාසය කරනවා නම් එකල බොහෝ දෙනා පින් රැස් කර ගන්නවා. ඒ වගේම මුදිතා චේතෝ විමුක්තිය නම් වූ බ්‍රහ්ම විහරණය ඇති වෙනවා. භික්ෂුව මුදිතා සිත් ඇත්තාහුට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳනවා. කය සංසිඳුණු පුද්ගලයා සුවසේ වසනවා. සුවයෙන් වාසය කරන කෙනාගේ හිත සමාධිගත වෙනවා කියලා මේ පිරිස් තුන පිළිබඳව දේශනා කළා.
ඊට පස්සේ පඨම ආජානීය සූත්‍රය. පඨම ආජානීය සූත්‍රයේ දක්වනවා තීහි භික්කවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජා රහෝ හෝති රාජභෝගෝ. මහණෙනි අංග තුනකින් යුක්ත සොඳුරු රාජකීය ආජානීය අශ්වයා රජුට සුදුසු වේ. රජුගේ පරිහරණයට සුදුසු වේ. රජුට අයත් කොටසක්සේ සැලකේ. මොන අංග තුනෙන්ද ආජානීය අශ්වයා සම්පූර්ණ වෙන්න ඕනි? මහණෙනි රජුගේ සොඳුරු ආජානීය අශ්වයා වර්ණයෙන්ද කාය බලයෙන්ද ජවයෙන්ද යුක්ත වේ. මේ අංග තුනෙන් යුක්ත වූ රාජකීය සොඳුරු අශ්වයා රජුගේ පරිභෝගයට සුදුසු වේ. රජුට අයත් කොටසක්සේ සැලකේ. මහණෙනි එසේම ධර්ම තුනකින් යුක්ත පුද්ගලයන් තීහි ධම්මේහි සමන්නාගතෝ බික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කතමේහිති. අන්න ඒ වගේ මේ ලෝකයේහි කරුණු තුනකින් යුක්ත භික්ෂුව පිණ්ඩපාතයෙන් පිදීමට සුදුසුයි. ඇඳලි බැඳ වැඳීම පින්කෙතක් වෙනවා. කවර කරුණු තුනකින්ද මහණෙනි මේ ශාසනයේ භික්ෂුව ගුණ නැමැති වර්ණයෙන්ද වීරය නැමැති බලයෙන්ද ඥානය නැමැති ජවයෙන්ද යුක්ත වේ. ඒ භික්ෂුව ගුණ නැමැති වර්ණයෙන් යුක්ත වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. මේ ශාසනයේ භික්ෂුව සිල්වන්තව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර දෙකෙන් යුක්තව සුළු වරදෙහිදු බිය දැක ශික්ෂාපද සමාදන්ව හික්මෙනවා. මෙසේ භික්ෂුව ගුණ නැමැති වර්ණයෙන් යුක්ත වේ. ඊළඟට වීර නැමැති බලයෙන් යුක්ත වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. මේ ශාසනයේ භික්ෂුව අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසද කුසල ධර්මයන් ලබා ගැනීම පිණිසද පටන්ගත් වීරයෙන් යුක්ත වේ. ඥාන ශක්තියෙන් යුක්ත වේ. දැඩි වීරය ඇතිව කුසල් දහම් පිළිබඳ බලාපොරොත්තු අත්නොහැරි මෙසේ බල සම්පන්න වේ. මහණෙනි කෙසේනම් භික්ෂුව ඥාන ජවයෙන් යුක්ත වේද? මේ ශාසනයේ භික්ෂුව දුකයයි තත්වාකාරයෙන් දැක දුකට හේතුව තත්වාකාරයෙන් දකි. දුක නැති කිරීම තත්වාකාරයෙන් දකි. දුක නැති කිරීමේ මාර්ගය තත්වාකාරයෙන් දකි. මෙසේ භික්ෂුව ඥාන ජවයෙන් යුක්තයි කියලා දක්වනවා. මහණෙනි මේ ගුණ තුනෙන් යුක්ත භික්ෂුව මහජනයා විසින් ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ හොති. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මහජනයා විසින් ගෙන උද්දෙන පිණ්ඩපාතයට සුදුසුයි. දක්ෂිනාවට සුදුසුයි. ආගන්තුක සත්කාරයට දාණයට සුදුසුයි. ඇඳලි බැඳ වන්දනා කරන්නට සුදුසුයි. අනුත්තර පින්කෙතක් බවට ලෝකයාට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඊළඟට ဒုတိ ය ආජානීය සූත්‍රය. තීහි භික්කවේ අංගේහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ රාජරහෝ හෝති රාජභෝග්ගෝ රඤ්ඤෝ අංගන්තේව සංකයං ගච්ඡති කතමේ හිතේ හිද්ද භික්කවේ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානීයෝ වන්න සම්පන්නෝ ච හෝති බල සම්පන්නෝ ච ජව සම්පන්නෝ චිමේකෝ භික්කවේ තීහංගේ සමනං ප්‍රඤෝ. ඒකෙත් අර වගේම දක්වනවා අංග තුනකින් යුක්ත රජුගේ ආජානීය අශ්වය මොනවද? රජුට සුදුසු වෙන්න
වර්ණයෙන් ජවයෙන් සහ බලයෙන් එසේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂුවක් ඕරම් භාග්‍ය සංයෝජන පහ දුරු කිරීමෙන් සුද්ධා වාසේහි ඕපපාතිකව ඉපද පිරිනිවන් පාන්නේ නැවත මෙලොවට නොපැමිණෙන්නේ මෙසේ භික්ෂුව ඥාන ජවයෙන් යුක්තයි කියලා සිහිපත් කරනවා. අර පෙර වගේම සීලයෙන් යුක්තව වර්ණ සම්පත්තියනොත් ඒ වගේම සුළු වරදෙහි බිය දකිමින් සීල සම්පන්නව වර්ණයෙන් යුක්ත වගේම කෙලෙස් තවන වීර්ය ඇති කරගෙන බල සම්පත්තියනොත් ඒ වගේම සංයෝජන දුරු කරලා ඥාන ජවයන්ගෙනුත් යුක්තයි කියන එකයි විස්තර කරන්නේ. ඊට පස්සේ තතිආජානීය සූත්‍රයේ ඒ ටිකම තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ පොත්තක සූත්‍රය නවෝපි භික්කවේ පොත්තකෝ දුබ්බන්නෝච හෝති දුක්ඛ සම්පස්සෝච අපග්ඝෝච මජ්ක්‍ධිමෝපි භික්කවේ පොත්තකෝ පොත්තක සූත්‍රයේහි මහණෙනි අලුත් වැහැරි වස්ත්‍රයේද දුර්වර්ණ වූයේද ප්‍රූර ස්පර්ශ ඇත්තේද නොවටින්නේද වෙයි. මහණෙනි මධ්‍යම තරම් කල්ගත වූ වැහැරි වස්ත්‍රයේද දුර්වර්ණ වූයේත් ප්‍රූර ස්පර්ශ ඇත්තේත් නොවටින්නේත් වෙයි. මහණෙනි පරණම වූ වැහැරි වස්ත්‍රය දුර්වර්ණ වූයේත් ප්‍රූර ස්පර්ශ ඇත්තේත් නොවටින්නේත් වෙයි. මහණෙනි පරණ වූ වැහැරි වස්ත්‍රය හැලි වලන් පිසින්නක් හෝ කරත් කසල ගොඩෙහි දමත්. මහණෙනි එසේම නවක භික්ෂූ තෙමේද දුස්සිල්වන්ත වූයේ ලාමක ස්වභාව වූයේ වේද ඔහුගේ ඔහුගේ දුර්වර්ණතාවයයි කියනවා. මහණෙනි වැහැරි වස්ත්‍රය යම්සේද මහණෙනි මේ පුද්ගලයා ඊට උපමා කොට තබමි. මහණෙනි යම් කෙනෙක් ඔහුව සේවනය කරද්ද භජනය කරද්ද පෛරුපාසනය කරයිද අනුගමනය කරද්ද ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස පවති දුක පිණිස පවති. එය කූර ස්පර්ශයයි පවසමි. මහණෙනි යම්සේ වැහැරි වස්ත්‍රයේ කූර ස්පර්ශ ඇත්තේද මහණෙනි මෙම පුද්ගලයා ඊට උපමා කොට දක්වමි. යම් කෙනෙකුගේ චීවර පිණ්ඩපාත සේලාසන ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකර පිළිගනී නම් ඔවුන් ඒ මහත්ඵල ඇත්තේ නොවේ. යම් කිසි කෙනෙක් ඔවුන්ට එසේ ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන්නේද ඒ පහසුකම් ලබා දීම මහා ආනිසංස ඇත්තක් නොවයි. ඔහු මේ ඔහුගේ නොවටිනා බවයයි කියමි. ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද මහණෙනි මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. ඊළඟට මහණෙනි මධ්‍යම භික්ෂු තෙමේ දුස්සීලවන්ත නම් ලාමක ස්වභාව ඇත්තේ නම් ඔහු දුර්වර්ණතාවයේ කියනු ලැබේ. දැන් අර රෙද්දක් අරගෙන උපමාවක් දැක්වානේ. ඒ රෙද්ද දුර්වර්ණද ස්පර්ශය ක්‍රූරද ඊළඟට වැහැරි වස්ත්‍රය ඒකට මේ උපමා කරනවා දුසිල්වන්ත නවක මධ්‍යම සහ ස්ථවිර කියන භික්ෂුන් වහන්සේලා භජනය කිරීමත් ඒ වගේම ඒ ක්‍රූර ස්පර්ශය පිළිබඳව කිසිවක් පුද පූජාවන් පැවැත්වුවාට කිසිම ආනිසංසයක් නොවන බවත් දක්වමින් ඊළඟට දක්වනවා අලුත් වස්ත්‍රයක් පිළිබඳව මේ විදිහට මහණෙනි අලුත් වූ කසී වස්ත්‍රය කියන ගොඩක් ගණන් වස්ත්‍රයක් වටින වස්ත්‍රයක් මහණෙනි අලුත් වූ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්ත වේද සැපයෙන් යුක්ත වේද බොහෝ වටින්නේද වෙයි. මහණෙනි මධ්‍යම වූ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්ත වේද සැප ස්පර්ශයෙන් යුක්ත වේද බොහෝ වටින්නේ වේද වෙයි. මහණෙනි පරණ වූ කසී සලුවත් රත්න
කසු සලුවත් රත්න වේලන්නක හෝ කරත් සුවඳ කරඬුවක් හෝ තැන්පත් කරත් මහණෙනි එසේම නවක භික්ෂුව සිල්වත් වූයේද ඒ වගේම යහපත් වූයේද වන්නේ නම් ඔහු යහපත් වර්ණ ඇත්තේයයි කියමි. හරියට අලුත් කසී සලුව සේ උපමා කරනවා. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් මධ්‍යම භික්ෂුවක් සිල්වන්තව යහපත්ව ජීවත් වෙනවා නම් ඔවුන් යහපත් වර්ණ ඇති බව ප්‍රකාශ කරනවා අර මධ්‍යම කසී සලුවසේ. ඔවුන් පෛරුපාසනය කරන පුද්ගලයින්ට හිතසුව පිණිස හේතු වෙනවා. හරියට අර මධ්‍යම කසී සලුව ස්පර්ශ කිරීමෙන් සුවය ලැබෙනවා වගේ. යම් කිසි කෙනෙක් පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍ය ආදී පුද පූජා පවත්වද්දී ඔවුන්ට ඒ සිල්වත් මධ්‍යම පුද්ගලයින්ට මධ්‍යම පුද්ගලයින්ට මහත්ඵල මහානිසංස ලැබෙන්නේ යම්සේද අර කසී සලුව බොහෝ වටිනා බව සිහිපත් කරනවා කියලා කියනවා. මේ විදිහට නවක මධ්‍යම ස්ථවිර කියන සිල්වන්ත භික්ෂුන් වහන්සේලාට පුද පූජා පැවැත්වීමේ මහත්ඵල මහානිසංසත් උන්වහන්සේලා පෛරුපාසනය කිරීම තුළ ලැබෙන සුවයත් උන්වහන්සේලා තුළ ඇති සිල්වන්ත භාවය නම් වූ වර්ණයක් පිළිබඳව තමයි මේ උපමාවකින් දක්වලා තියෙන්නේ. මහණෙනි මෙබඳු වූ ස්ථවිර භික්ෂූහු තෙමේ සංඝයා මැද්දේ කතා කරයිද ඔහුට භික්ෂූහු මෙසේ කියත් කොහොමද ආයෂ්මත් වරුනි නිශ්ශබ්දව තෙරුන් වහන්සේ ධර්ම විනය ප්‍රකාශ කරත් කියා මහණෙනි එහෙයින් තොප විසින් කසී වස්ත්‍රයට උපමා ඇත්තෝ වන්නේමු වැහැරි වස්ත්‍රයට උපමා ඇත්තෝ නොවන්නේමු හික්ම විය යුතුය මහණෙනි තොප විසින් මෙසේ හික්ම යුත්තේ වදාළහ. එතන දක්වනවා ලෝණ ඵල සූත්‍රය. අපි නවත්තමු අදට. එතන 9 වෙනි සූත්‍රය ඊළඟට කරන්න තියෙන්නේ. ලෝණ ඵල සූත්‍රයෙන් අපි අද නවත්තනවා මතක තියාගන්න. සියලු දෙනාම හෝරා දෙකක් තරම් කාලයක් උදේ වරුවේ දහම් පන්තියට සහභාගී වෙලා මේ අත්පත් කරගත්තා වූ පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෞතර නිර්වාණ අවබෝධයටපත් වේවා කියලා සාදු කියලා පිළිදෙන. සාදු සාදු දෙමෝපිය ඥාතීන් අපේ මේ පින් අනුමෝදන් වේවා. සංසාර පවා පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ප ဋ ාණ ධර්ම සභාව නිර්මාතෘ රපවත්ති වදාළ ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්ම ප්‍රබනායක ස්වාමීන් වර ප්‍රමුඛ සියලු ගුරු දෙමෝපිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ලෞතර නිවනින් සැනසේවා කියලා සාදු කියලා. සාදු සාදු සාදු. ප ဋ ාණ ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ගෞරවනීය ගුරු හාමුදුරන් වහන්සේටත් වැඩ සිටින මහා සංඝ රත්නයටත් ඒ වගේම පින් අනුමෝදන් කරනවා සෙත් පතනවා අපේ දහම් පන්ති වලට සහභාගී වෙන හැම දිනාටම මේ සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් නිදුක් බව වේවා නිරෝගී බව වේවා සුවපත් භාවයේ දිගාසිරි ශාන්තිය සැලසේවා චතුරාර්ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතර නිවන් දකින්ට මේ පින් පාරමිතා කුසල් බවට වැඩේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු. අපි දහවල් පන්තිය අදත් පවත්වනවා එකට. දවල් එකට. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සරණයි. ඊළඟ පන්ති කවද්ද කියලා කියන්න පුළුවන්?
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභ